සුබ දවසක් සියලු දෙනාටම. නිපුණතාවය 4 නිපුණතා මට්ටම් 4 තුන ව්‍යාපාර සංවිධානය යටතේ හවුල් ව්‍යාපාර අද අපි සාකච්ඡා කරන්නේ. නිපුණතා මට්ටම් 4 තුන හවුල් ව්‍යාපාරික ලක්ෂණ විමසමින් හවුල් ව්‍යාපාරවල වාසි හා සීමා විමර්ශනය කරයි. ඉගුණුම් ඵල හවුල් ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාර අර්ථ දක්වයි. හවුල් ව්‍යාපාරික සුවිශේෂ ලක්ෂණ ලයිස්තුගත කරයි. හවුල් ගිවිසුම යන්න පැහැදිලි කරයි. හවුල් ගිවිසුමක් ඇති විය හැකි ආකාර විස්තර කරයි. හවුල් ඔප්පුවක වැදගත්කම අගයයි. හවුල් ඔප්පුවක සාමාන්‍යයෙන් ඇතුළත් වන කරුණු අනාවරණය කරයි. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වගන්තියේ විධිවිධාන පැහැදිලි කරයි. හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ පටිපාටි ලයිස්තුගත කරයි. හවුල් ව්‍යාපාරික වාසි හා සීමා ලයිස්තුගත කරයි. කේවල සම ව්‍යාපාර හවුල් ව්‍යාපාර තුලනාත්මකව සංසන්දනය කරයි. එමනම් අපි හවුල් ව්‍යාපාරයක් කියන එක අර්ථ දැක්වීම බලමු. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව මෙමයි හවුල් ව්‍යාපාරයක් නිර්වචනය කරලා තියෙන්නේ. ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවයකට තමයි අපි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. ලාභ ඉපීමේ අරමුණින් පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. පනතේ එහෙම නිර්වචනය කරලා තියෙනවා. මෙතන ලියා ගන්න. ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධය නැත්නම් සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් වේ. හවුල් ව්‍යාපාරයක් වේ. දැන් අපිට මේක හඳුනා ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක් කියන එක නමින්. ගුණවර්ධන සහ පුත්‍ර අපි නම දුන්නොත් ඒකට ගුණවර්ධන සහ පුත්‍ර එකතු වෙලා තමයි ඒක පවත්වාගෙන යන්නේ. දොන් කරෝලිස් සහ සහෝදරයෝ. එතකොට කරෝලිස් දොන් කරෝලිස් සහ එයාගේ සහෝදරයෝ ටික එකතු වෙලා තමයි ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. උදාහරණ දෙක ලියන්නේ ඒක. ගුණවර්ධන සහ පුත්‍රයෝ දොන් කරෝලිස් සහ සහෝදරයෝ. දැන් මේ නිර්වචනය ගත්තාම මේ නිර්වචනය තුල දකින්න ලැබෙන ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන ලියන ලාභ ලැබීමේ අරමුණක් තිබීම. ලාභ ලැබීමේ අරමුණක් තිබීම. ව්‍යාපාර කටයුත්තක් පැවතීම. ව්‍යාපාර කටයුත්තක් පැවතීම. පුද්ගලයන් සිටීම. පුද්ගලයෝ ඉන්න ඕනේ. පුද්ගලයන් සිටීම. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පැවතීම. එහෙම නැත්නම් ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් කියලා වරහන් ඇතුලේ එකගතාවයක් තිබීම කියලා ලියනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් වරහන් ඇතුලේ එකගතාවයක් තිබීම. එතකොට නිර්වචනයේ තුල තමයි මේ ටික අන්තර්ගත වෙලා තියෙන්නේ. ලාභ ලැබීමේ අරමුණක් තියෙන්න ඕනේ. ව්‍යාපාර කටයුත්තක් තියෙන්න ඕනේ. පුද්ගලයන් ඉන්න ඕනේ. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් එහෙම නැත්නම් එකගතාවයක් තියෙන්න ඕනේ. යනවා අපි හවුල් ව්‍යාපාරයක සුවිශේෂී ලක්ෂණ එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක් වෙන්න සම්පූර්ණ කරන්න ඕන කොන්දේසි 5 අපි කතා කරනවා. පෙර නිර්වචනෙත් ඒ කොන්දේසි ටික තිබ්බා කීපයක්. පළවෙනි එක තමයි පුද්ගලයන් හා පුද්ගලයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සම්බන්ධතාවයක් තිබීම. පුද්ගලයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර සම්බන්ධතාවයක් තිබීම. එතකොට මෙතන ලියන්න අතර සම්බන්ධතාවයක් තිබීම කියලා. එතකොට හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් පුද්ගලයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි හවුල් ව්‍යාපාරයක් වෙන්නේ. හරි එතකොට මෙතන ලියන්න මෙහෙම
පුද්ගලයන් දෙදෙනෙක් හෝ පුද්ගලයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් අතර ඇති කරගන්නා ඊට වැඩි ගණනක් අතර ඇති කරගන්නා ඊට වැඩි ගණනක් අතර ඇති කරගන්නා සංගමයක් වීම පුද්ගලයන් යනු තැනැත්තන් හෝ ආයතන වේ. පුද්ගලයන් යනු තැනැත්තන් හෝ ආයතන වේ. අවම සමාජික සංඛ්‍යාව දෙකක් වන අතර අවම සමාජික නැත්නම් අවම හවුල්කරුවන් සංඛ්‍යාව දෙකක් වන අතර උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20කි. උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20කි. ඊළඟට හවුල් ව්‍යාපාරයක් වෙන්න ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට එක්ක වෙළඳ කටයුත්තක්, රැකියාවක්, වෘත්තියක්, නිෂ්පාදන කටයුත්තක්, ඒ වගේ ව්‍යාපාරයක් තියෙන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක් වෙන්න එතකොට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ඒ විවිධ ආර්ථික කටයුත්තක මොකක් හෝ ආර්ථික කටයුත්තක නියැලෙන්න ඕනේ. එතකොට එතන ලියන්න මේම හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට නම් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට එකඟ විය යුතුය. එය වෙළඳාමක්, රැකියාවක් හෝ වෘත්තීය කටයුත්තක් වැනි ව්‍යාපාරික මුහුණුවරක්ගත් කාර්යයක නියුක්ත විය යුතුය. හරි ළඟට ගිවිසුමක් තියෙන්න ඕනේ. හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ගිවිසුමක් තිබිය යුතුයි. එය වාචිකව කට වචනයෙන් ඇති වෙන්න පුළුවන්, ලිඛිතව ඇති වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යංගයෙන්, හැසිරීමෙන්, ඇඟවීමෙන්, ඒ කියන්නේ පුද්ගලයන් අතර පවතින සම්බන්ධතාවය මත නිශ්චය කරන්න පුළුවන් එතන හවුල් ව්‍යාපාරයක් තියෙනවා කියලා. එතකොට ඒ ආකාරයට හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ගිවිසුමක් තියෙන්න ඕන. යන වාචික, ලිඛිත හෝ ව්‍යංගයෙන් යන කවර ආකාරයක හෝ ගිවිසුමක් මත හවුල් ව්‍යාපාරයක් අනිවාර්යයෙන්ම ඇති විය යුතුය. ඊළඟට ලාභ ලැබීමේ අරමුණ. හවුල් ව්‍යාපාරයක් අපි දන්නවා හවුල් ව්‍යාපාර අනිවාර්යයෙන්ම ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕනේ. අපි ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය යටතේ තමයි
හවුල් ව්‍යාපාර ආරම්භ කරන්නේ. ඒක නිසා හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕන. සමාජ සුබ සාධන අරමුණෙන් හවුල් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නැහැ. මෙතන ලියන්න හවුල් ව්‍යාපාරයක් පැවතීමට නම් හවුල් ව්‍යාපාරයක් පැවතීමට නම් අනිවාර්යයෙන්ම ලාභ ලැබීමේ අරමුණක් පැවතිය යුතුය. ලාභ ලැබීමේ අරමුණක් පැවතිය යුතුය. එනම් හවුල්කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ අරමුණ මත හවුල් ව්‍යාපාර කටයුත්ත ආරම්භ විය යුතුය. හවුල් ව්‍යාපාර කටයුත්ත ආරම්භ කළ යුතුය. පස්වෙනි එක අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. අපි තුමු මෙතන හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ශෙහාන්, මදුක, බුද්ධි. එතකොට මේ හවුල් ව්‍යාපාරයේ ශෙහාන් ප්‍රධානියෙක්. ඒ වගේම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක්. මදුකත් ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රධානියෙක්. ඒ වගේම අනිත් අයගේ නියෝජිතයෙක්. බුද්ධිත් ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රධානියෙක් වගේම නියෝජිතයෙක්. එතකොට මෙතනින් කියන්නේ සෑම හවුල්කරුවෙක්ම තමාගේ මෙන්ම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් වාගේම ප්‍රධානියෙක් බව මෙයින් කියවෙනවා. එතකොට එක් හවුල්කරුවෙක් කරන කාර්යයක් අනිත් සෙසු සියලු හවුල්කරුවන්ට බලපෑමක් ඒ තුළ ඇති වෙනවා. දැන් මේක මෙහෙම ලියන්න. සෑම හවුල්කරුවෙක්ම තමාගේ මෙන්ම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු මෙන්ම ප්‍රධානියෙකු වන බව මින් අදහස් කෙරේ. සෑම හවුල්කරුවෙක්ම තමාගේ මෙන්ම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් මෙන්ම ප්‍රධානියෙකු බව මින් අදහස් කෙරේ. මේ නිසා එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය අනෙක් හවුල්කරුවන්ද වගකීමට බැඳි. මේ හවුල් ව්‍යාපාරයක තියෙන්න ඕන ගුණාංග මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනේ කියන්න. මම ඒතකොට මොකක් හරි හදා ගන්න පුළුවන් නේ. ඉතින් මට පේන්නේ නැහැ නේ ওই ස්ක්‍රීන් එක. කරන්න දෙයක් නැහැ. ඉතින් තැපෑලෙන් උගන්වන්න නෙමෙයි. මේ පීනන්න පුරුදු කරන්නේ ඒ වගේ. හවුල් ව්‍යාපාරයක් පැවැත්වෙන්න තියෙනවා අනිවාර්ය කොන්දේසි 5ක් තියෙනවා. පුද්ගලයන් දෙකක් හෝ ඊට වැඩි ගන්නක්. මම එතන කිව්වා ලියාගන්න කියලා මේ පුද්ගලයන් හෝ ඊට වැඩි ගන්නක් අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඊළඟට ව්‍යාපාරයක් පැවතීම ගිවිසුමක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ගිවිසුමක් තියෙන්න ඕනේ. නැත්නම් හවුල් ව්‍යාපාරයක් නෙමෙයි. ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕනේ. අනිවාර්ය ඒකත්. ඊළඟට අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. දැන් මම කියවනේ මදුක, ශෙහාන්, බුද්ධි මේ තුන් දෙනා අතර හවුල් ව්‍යාපාරයක් තියෙනවා කියලා අපි හිතමු. එතකොට මදුක කියන්නේ හවුල් ව්‍යාපාරයේ ප්‍රධානියෙක්. ඒ වගේම අනිත් හවුල්කරුවන්ගේ නියෝජිතයෙක්. ශෙහාන් කියන්නේ ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රධානියෙක්. ඒ කියන්නේ අනිත් සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක්. ඊළඟට බුද්ධි කියන්නේ ඒ හවුල් ව්‍යාපාරයේ ප්‍රධානියෙක්. ඒ වගේම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක්. එතකොට දැන් හවුල් ව්‍යාපාරයේ යම්කිසි එක්කෙනෙක් අපි හිතමු වැරද්දක් කරනවා කියලා ඒක සෙසු හවුල්කරුවන්ටත් බලපානවා. මොකද ඒ හවුල් ව්‍යාපාරයේ සෑම හවුල්කරුවෙක්ම තමාගේ මෙන්ම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් වගේම ප්‍රධානියෙක් විදියට කටයුතු කරනවා.
ඒක නිසා හවුල් ව්‍යාපාරය කරන කටයුතු වලදී තුන්දෙනාම ඒ කියන්නේ අනිත් අය මේ එක අය කරන වැරද්දකට අනිත් හවුල්කරුවොත් වගේ කියන්න ඕනේ. ඒකයි මේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියලා කියන්නේ. ඒකට මෙහෙම ලියන්න මෙතන. සෑම හවුල්කරුවෙක්ම තමාගේ මෙන්ම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් මෙන්ම ප්‍රධානියෙකු වන බව මින් අදහස් කරයි. සෑම හවුල්කරුවෙක්ම තමාගේ මෙන්ම සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙක් මෙන්ම ප්‍රධානියෙකු වන බව මින් අදහස් කරයි. මේ නිසා ලියන්න එකේ මේ නිසා එක් හවුල්කරුවෙකු කරන කටයුතු ගැන අනෙක් හවුල්කරුවන්ද වගකීමට බැඳේ. මේ නිසා එක් හවුල්කරුවෙකු කරන කටයුතු ගැන අනෙක් හවුල්කරුවන්ද වගකීමට බැඳේ. හරි එතකොට හවුල් ව්‍යාපාරයක් වෙන්න මෙන්න මේ කොන්දේසි පහ එහෙම නැත්නම් මේ ලක්ෂණ පහ සම්පූර්ණ වෙන්න ඕනේ. පුද්ගලයන් ඉන්න ඕනේ, ව්‍යාපාර කටයුත්තක් තියෙන්න ඕනේ, ගිවිසුමක් තියෙන්න ඕනේ, ලාභ ලැබීමේ අරමුණ තියෙන්න ඕනේ, අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක හවුල් ව්‍යාපාරයක් වෙන්නේ. එතකොට ඊළඟට අපි බලමු මේ හවුල් ව්‍යාපාරයක මම මේ හැම හවුල් ව්‍යාපාරයක්ම මේ ශීර්ෂ අර්ථයේ හැම ව්‍යාපාරයක්ම මේ ශීර්ෂ අර්ථයේ කතා කරනවා. එතකොට හවුල් ව්‍යාපාරවල විශේෂ ලක්ෂණ අපි බලමු මේ ශීර්ෂ අර්ථයේ සාකච්ඡා කරලා. එතකොට හවුල් ව්‍යාපාරයක අයිතිය මම ඉස්සෙල්ලත් කිව්වා හවුල් ව්‍යාපාරයක අයිතිය මෙතන ලියන්න පුළුවන් හවුල්කරුවන් සතුවේ. ඒතර හවුල්කරුවන් සතුවේ අවමය 2යි උපරිමය 50යි. අයිතිය හවුල්කරුවන් සතුවේ අවම දෙන්නෙක් ඉන්න ඕනේ උපරිමය 20යි. උපරිම 20යි. සමා වෙන්න උපරිම 20යි. අවමය 2යි උපරිමය 20යි. එතකොට ප්‍රාග්ධනය යොදවන්නේ හවුල්කරුවන් යොදවයි. එහෙම ලියන්න හවුල්කරුවන් යොදවයි. සමසමව මෙතන වරාංග තුලිවත් මෙතන තවදුරටත් ලියන්න පුළුවන් සමසමව හෝ ගිවිසගත් ආකාරයට. හවුල්කරුවන් යොදවයි සමසමව හෝ ගිවිසගත් ආකාරයට. හරි ඊළඟට තියෙන්නේ කළමනාකරණය. එතනත් ලියන්න හවුල්කරුවන් විසින් සාමූහිකව සිදු කරයි. පාලනයත් ඒකමයි. එහෙමයි කරන්නේ හවුල්කරුවන් විසින් සාමූහිකව සිදු කරයි. කළමනාකරණය පාලනය එක විදිහටමයි. හරි ඊළඟට වගකීම දැන් හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි.
ඒ කියන්නේ සීමා රහිතයි. මම මේක ව්‍යාපාරවල ව්‍යාපාර සංවිධානවල ලක්ෂණ යටතේ පොදුවේ කතා කරලා තියෙනවා. එහෙනම් මෙතන ලියන්නේ වගකීම අසීමිතයි. වරහන් ඇතුලේ එහෙම නැත්තම් ලියන්න ඇලිරක් දාලා හරි සීමා රහිත වේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගත්තු ණය, ඒ කියන්නේ ව්‍යාපාරයේ වසා දමන අවස්ථාවේදී ව්‍යාපාරයේ බාහිර ණයතුරුස් පියවා දාන්න ඕනේ. ඒ පියවා දානකොට ඒ ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණවත් නැත්තම් තමන්ගේ පෞද්ගලික දේපල ඉඩකඩම් විකුණලා හරි ඒ වගකීම් නිදහස් කරන්න ඕනේ. එහෙනම් අසීමිත වගකීමක් තියෙනවා. අසීමිත වගකීමක් තියෙනවා. පැහැදිලි නේක? ඊළඟට නෛතික පුද්ගල භාවය. නෛතික පුද්ගල භාවයක් නැත. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ නමින් ක්‍රියා කරන්න බෑ. නැත කියලා ලියලා එකක් ලියන්න. මේ හවුල් ව්‍යාපාරේ නමින් නීතිමය කටයුතු නැත්තම් වෙනත් ව්‍යාපාර කටයුතු කරන්න බෑ. නීතිමය කටයුතු හවුල් ව්‍යාපාර නමින් කරන්න බෑ. තුරු නීතිමය පුද්ගල භාවයක් නැහැ. එතන ලියන්නේ හවුල් ව්‍යාපාරයේ නමින් ක්‍රියා කළ නොහැක. නීති ඉදිරියේ පුද්ගලයෙක් වශයෙන් පෙනී සිටින්න බෑ. හවුල් ව්‍යාපාරයට. ඒ කියන්නේ නීති ඉදිරියට යනවා නම් හවුල්කරුවන්ගේ නම් වලින් තමයි යන්න ඕන. පෞද්ගලික නම් වලට තමයි නඩු පවරන්න ඕන. අර ඊළඟට ලියාපදිංචිය අනිවාර්ය නැත. ඒ කියන්නේ අනිවාර්ය නොවේ. ලියාපදිංචි අනිවාර්ය නොවේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලියා ගන්න අනිවාර්ය නොවේ කියලා. එහෙම නැත්නම් අනිවාර්ය නැත. මේ ප්‍රශ්නයක් තියෙනවා. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නම් වලින් පවත්වාගෙන යනවා නම් ව්‍යාපාර නාම ආඥා පනතට අනුව ලියාපදිංචි කළ යුතුයි. ඒක ලියාගත්ත නම් හොඳයි. මෙතන නැවතත් මතක් වෙන්න. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නම් වලින් පවත්වාගෙන යයි නම් ව්‍යාපාර නාම ආඥා පනතට අනුව 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතට අනුව ලියාපදිංචි කළ යුතුයි. එතකොට ලියාපදිංචි අනිවාර්ය නැහැ. දැන් අපි අර තුන්දෙනාගේ හවුල් ව්‍යාපාරය ගත්තොත් ෂෙහන්ගේ සම්පූර්ණ නම්ම දාන්න ඕනේ. සම්පූර්ණ මුල් ලකුණුත් වාසකමත් එක්කම කියවෙන නම, මදුකගෙත් වාසකමත් එක්ක කියවෙන නම සම්පූර්ණම, ඊළඟට බුද්ධිගෙත් සම්පූර්ණම දාන්න ඕනේ. ඒ තුන්දෙනාගේ හවුල් ව්‍යාපාරයට නම් එතකොට බෝඩ් එක සෑහෙන දිගක් වෙයි. එතකොට ඒක නිසා මේ සර් ලියාපදිංචි ඔව් කියන්නේ ලියාපදිංචි ඉදිරියට කළ ලියාපදිංචි අනිවාර්ය නොවේ. එහෙම ලිව්වනේ. ඇහෙන්නේ නැද්ද මම කියන එක? හරි. ලියාපදිංචි අනිවාර්ය නොවේ. හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නම් වලින් නමකින් පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාම ආඥා පනතට අනුව ලියාපදිංචි කළ යුතුයි. අර මේකෙත් ක්‍රියාපටිපාටිය තනි පුද්ගල ව්‍යාපාරයක ක්‍රියාපටිපාටියට සමානයි. එතකොට මම කිව්වේ දැන් හවුල් ව්‍යාපාරයේ අවමය 20යිනේ. උපරිම 20යිනේ. එතකොට ඒ 20ක් හිටියොත් 20ගෙම සම්පූර්ණ නම් දාන්න ඕන. එහෙම වුණොත් එම පත්‍රයක් වාගේ තමයි ගහන්න වෙන්නේ බෝඩ් එකේ නම. ඒක නිසා මේ ලියාපදිංචි අනිවාර්ය නැහැ. නමුත් අර සංසිද්ධිය මේකට බලපානවා. සර් මේ දැන් අයිතිය හවුල්කරුවන් සතුයි කිව්වනේ. ඔව්. එතකොට මේ සර් අයිතිය දැන් මොනවාද ප්‍රාග්ධනය හවුල්කරුවන් යොදවනකොට මේ එක්කෙනෙක් වැඩිපුර ප්‍රාග්ධනයේ යෙදුවොත් එයාට අයිතිය වැඩිද?
මෙහෙමයි ඒක දැන් මම ඉස්සරට කතා කරනවා දැන් අපි මේකට ගිවිසුමක් හදා ගන්නවා. ඒ ගිවිසුමට අනුව තමයි කටයුතු කරන්නේ. මේ ලාභ බෙදන්නේ කොහොමද? ප්‍රාග්ධන යොදවන්නේ කොහොමද? මේවා ලාභ අපි බෙදාගන්නේ කොහොමද? ගිවිසුමක් අනුව තමයි කරන්නේ. මේ එතකොට ඔයාලට ඒක පැහැදිලි වෙයි. සමසමව දැන් ලාභ අනුපාතය අනුව අපි ප්‍රාග්ධන යොදවපු අනුපාතය අනුව ලාභ බෙදා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒක Tamanට ඒ හවුල්කරුන් අතර ඇති කරගන්න එකගතාවය අනුව ඒගොල්ලෝ කතා වෙනවනේ මේක. කතා වුණාම එක්කෝ සමසමව ප්‍රාග්ධන යොදුවොත් ඒ විදිහට බෙදා ගන්න පුළුවන්. මේකේ මම ඉස්සරහට කතා කරනකොට පැහැදිලි වෙයි. ප්‍රාග්ධනය අනුපාතයට අනුව බෙදා ගන්නත් පුළුවන් ලාභ. ගැටලුවක් නැහැ. ඒක අයිතිය එන්නේ අයිතිය කියන්නේ ලාභ බෙදා ගැනීමෙන්දී ඔක වෙන්නේ. එහෙනම් මේ අයිතිය කියන එක ඔක්කොටම සමව ලැබෙනවා. ප්‍රාග්ධන අනුපාතය අනුව ප්‍රාග්ධන යොදපු අනුපාතය අනුව ලාභ බෙදා ගන්න පුළුවන්. ඒක තමන් ගිවිසුමට අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඉස්සරහදී පැහැදිලි වෙයි ඒක. හරි එතකොට ඊළඟ ලියාපදිංචියෙන් හරි ඔන්න ලාභ භුක්ති විඳීම මෙතනදී ලාභ එකඟ වූ අනුපාතයකට බෙදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද කරන්නේ? පනතක් තියෙනවා 1890 හවුල් ආඥා පනතට අනුව සමසමව බෙදා ගනි. මෙතන මෙහෙම ලියන්න. එකඟ වූ අනුපාතයකට හෝ 1890 හවුල් ආඥා පනතට අනුව 1890 හවුල් ආඥා පනතට අනුව සමසමව බෙදා ගනි. සමසමව හෝ බෙදා ගනි. ඒ ටිකත් එතන ලියවෙන්න ඕනේ. එකක වූ අනුපාතයකට හෝ 1890 හවුල් ආඥා පනතට අනුව සමසමව හෝ බෙදා ගනි. හරි එතකොට ව්‍යාපාර අවදානම එතන ලියන්න හවුලේ භුක්ති විඳි. අවදානම ඔක්කොටම එක හා සමානව තියෙනවා. හවුලේ භුක්ති විඳි. පැවැත්ම අඛණ්ඩ නොවේ. අර තනි පුද්ගල ව්‍යාපාරයක වගේම හවුල්කරු අතර ප්‍රශ්න ඇති වෙන මේ හවුල්කරු මිය යාම, බුන්වත් වීම, උත්පලභාවය, ඒ වගේ විවිධ හේතුන් මත ඊළඟට හවුල් ව්‍යාපාරයේ ගැටුම් ඇතිවීම මේවා නිසා හවුල් ව්‍යාපාරය වැසිලා යන්න පුළුවන්. ඒ හින්දා පැවැත්ම අඛණ්ඩ නැහැ. පැවැත්ම අඛණ්ඩ නොවේ. ගිණුම් තැබීම අවිගණනයේ අනිවාර්ය නොවේ. අර හවුල් ව්‍යාපාර සුබ සිද්ධිය උදෙසා අවශ්‍ය නම් ගිණුම් තැබිය හැකිය. ඔයාලට ගිණුම් කරන්නේ මං හිතන්නේ හවුල් ව්‍යාපාර ගිණුම් තියෙනවා. මෙතෙක් කරලා දන්නේ නැහැ මේ හවුල් ව්‍යාපාර ගිණුම් තැබීම කතා කරනවා මේ හවුල්කරුවන් ඉවත්ව යාම, හවුල්කරුවන් මැරුණොත් ඒ අවස්ථාවලදී කොහොමද මේ ගිණුම් තැබීම කරන්නේ? අලුත් හවුල්කරුවත් බඳවා ගත්තොත් ඒ වගේ ගිණුම් තැබීම කරනවා. හවුල් ව්‍යාපාර ගිණුම් ඔයාලගේ විභාගෙට තියෙනවා. දැන් මෙතන ලියන්නේ මේ ගිණුම් තැබීම ඉගෙන අනිවාර්ය නැහැ. ව්‍යාපාර සුබ සිද්ධිය උස අවශ්‍ය නම් ගිණුම් තැබිය හැකිය. එච්චර තමයි ඒක ලියන්නේ. හොඳ මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න ගිණුම් තැබීම ඉගෙනනේ යෝග්‍ය වෙනවා. ඊළඟට මේ මංකලොත් වීම කියන එකට කියපු අනිත් නම මොකද්ද? බුන්වත් වීම. මෙමයි මේ බුන්වත් වීම අනිත් නම මෙමයි මේ බුන්වත් භාවය උඹ බංකොලොත් කියලා අපිට කියන්න බෑ. ඒ බුන්වත් භාවය ප්‍රකාශපත් කරන්නේ බංකොලොත් භාවය ප්‍රකාශපත් කරන්නේ අධිකරණය විසින්. අධිකරණය තමයි ඒක නියම කරන්නේ එයා බංකොලොත් ව්‍යාපාරිකයෙක් කියලා. එහෙම නැතුව මේ අපිට කියන්න බෑ බංකොලොත් කියලා. අධිකරණය තමයි ඒක කියන්නේ. ඊළඟට ආදායම් බදු ගෙවීම. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේකේ නීතිමය පුද්ගල භාවයක් නැහැනේ. නමුත් ආදායම් බදු ගෙවීම හවුල් ව්‍යාපාරේ නමින් කරන්නේ ආදායම් බදු ගෙවීම. එහෙනම් මෙහෙම මෙතන ලියන්න මම පැහැදිලි කරන්න නැවත බදු ගෙවීම හවුල් ව්‍යාපාරේ නමින්
සිදු කළ යුතුය. මෙතන ආදායම් බදු ගෙවීම කෙනෙක් කැපුවා නම් හරි මෙතන ආදායම් කෙනෙක් කපලා දාන්න බදු ගෙවීම කෙනෙක් විතරක් තියාගන්න. බදු ගෙවීම හවුල් ව්‍යාපාරයේ නමින් සිදු කළ යුතුය. ඒක දේශීය ආදායම් පනතට අනුව හවුල් ව්‍යාපාරයේ නමින් ගෙවන්න පුළුවන්. දැන් හවුල් ව්‍යාපාරයේ නෛතික පුද්ගලභාවයක් නැති නිසා ආදායම් බදු කාර්යයේදී විතරක් නෛතික පුද්ගලයෙක් ලෙස පිළිගන්නවා. ඒක දේශීය ආදායම් පනතට අනුව හවුල් ව්‍යාපාර බදු ගෙවන්න ඕනේ. ඒ නිසා හවුල් ව්‍යාපාරයේ නෛතික පුද්ගලභාවයක් නැති වුණත් ආදායම් බදු කාර්යයේදී නෛතික පුද්ගලයෙක් ලෙස පිළිගන්නවා. එතනින් අර හවුල්කරුව විසින් ආදායම් බදු පෞද්ගලික ගෙවනකොට අපි දන්නවනේ ආදායම් බද්ද පුද්ගලයන් විසින් ඒක ඍජු බද්දක් පුද්ගලයෙක් විසින් ගෙවන්න ඕනේ. එතකොට හවුල්කරුව ආදායම් බදු ගෙවන්නත් ඕනේ. හැබැයි ආදායම් බදු ගෙවනකොට මේ හවුල් ව්‍යාපාරයේ නමින් බද්දක් ගෙවලා තියෙනවනේ ඒ බද්ද අඩු කරනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. මෙතන නම් ලියා ගන්න ඊට මදි අපි මම ඒක මතක තියාගන්න ප්‍රශ්න වලදී අපිට නැවත සාකච්ඡා කරන්න පුළුවන්. මෙතන හවුල් ව්‍යාපාරයේ නෛතික පුද්ගලභාවයක් නැතිවත් ආදායම් බදු කාර්යයේදී නෛතික පුද්ගලයෙක් ලෙස පිළිගන්නවා. ඒ නිසා හවුල් ව්‍යාපාරයේ නමින් බදු ගෙවන්න ඕනේ. හැබැයි හවුල් ව්‍යාපාරයේ විසින් ගෙවන බද්ද හවුල්කරුවන් පෞද්ගලිකව ගෙවන බදු වලින් අඩු කරනවා. ඒ අඩු කරන්න ඉඩ දෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. හින්දා මෙතන මෙහෙම ලියන්න හවුල්කරුවන් නමින් නොව ව්‍යාපාරයේ නමින් බදු ගෙවිය යුතුය. දැන්ට එහෙම මතක තියාගන්න. මේ කාර්යයේදී විතරක් බදු ගෙවීමේදී විතරක් හවුල් අර නෛතික පුද්ගලභාවයක් නැති වුණත් අපි මේ කාර්යයේදී විතරක් නෛතික පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නවා. එක කාර්යයකදී විතරක්. අනිත් ඒවා එහෙම කරන්න බෑ. බදු ගෙවීමේදී විතරක් හවුල් ව්‍යාපාර නමින් කරන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට ඈවර් කිරීම. ඈවර් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ස්වේච්ඡාවෙන් එකක් ලියන්න. ස්වේච්ඡාවෙන් විසිරුවා හැරීම. ඒ කියන්නේ ඈවර් කරනවා කියන්නේ ව්‍යාපාරේ වසා දමන එක, විසිරුවා හරින එක. හවුල්කරුවන්ගේ කැමැත්තෙන් කැමැත්තෙන් විසිරුවා හරින්න පුළුවන්. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාරේ ප්‍රශ්නයක් ආවොත් අධිකරණයට ගිහිල්ලා හවුල් ව්‍යාපාරේ විසිරුවා හරින්න පුළුවන්. එතකොට ස්වේච්ඡාවෙන් විසිරුවා හැරීම හෝ අධිකරණය මගින් විසිරුවා හැරීම. මෙතන මෙහෙම ලියවෙන්න ක්‍රම දෙකකට විසිරුවා හරිනවා. ස්වේච්ඡාවෙන් විසිරුවා හැරීම පළවෙනි ක්‍රමය. ඒක ලියන්න. ස්වේච්ඡාවෙන් විසිරුවා හැරීම. දෙවෙනි එක අධිකරණය මගින් විසිරුවා හැරීම. ඒ දෙක මෙතන ලියවනම් හරි. හරි. අපි බලමු හවුල් ව්‍යාපාරවල දැකිය හැකි වාසි. දැන් හවුල් ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. එතකොට අර 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත පමණයි බලපාන්නේ. ඒක නිසා මේක පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. පළවෙනි එක ලියන්න පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. අපි ඊළඟට කතා කරන සමාගම් එහෙම ගත්තාම ඒවා පහසුවෙන් ආරම්භ කරන්න බෑ. ඒවල නීතිමය තත්ත්වයන් වැඩි. ඒ හින්දා මෙතන ලියන්න පහසුවෙන් ආරම්භ කළ හැක. තනි පුද්ගල ව්‍යාපාරයට වඩා මෙතන දෙවෙනි කාරණේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. මොකද හවුල්කරු උපරිම සංඛ්‍යාව 20යිනේ. එතකොට වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. මෙතන ලියන්න වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැක.
ඊළඟට විසුරු හැරීමත් එච්චර ගැටලුවක් නෑ. ගැටලුවක් නැත්තම් පහසුවෙන් විසුරු හරින්න පුළුවන්. එහෙනම් මෙතන ලියන්න පහසුවෙන් විසුරු හැරිය හැකි වීම. පහසුවෙන් විසුරු හැරිය හැකි වීම. පහසුවෙන් විසුරු හැරිය හැකි වීම. ඊළඟ කාර්ය ලියන්න කිහිප දෙනෙකුගේ දක්ෂතා හැකියා කිහිප දෙනෙකුගේ දක්ෂතා හැකියා කිහිප දෙනෙකුගේ දක්ෂතා හැකියා ඒකරාශී කරගත හැකිවීම. කිහිප දෙනෙකුගේ දක්ෂතා හැකියා ඒකරාශී කරගත හැකිවීම. දැන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපි හිතමු අපි චැනල් සෙන්ටර් එකක් පටන් ගන්නවා කියලා. වෛද්‍ය මධ්‍යස්ථානයක්. එතනදී අපිට ඒක හවුල් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න පුළුවන්. අපි දන්නවා විශේෂඥ වෛද්‍යවරු එක එක රෝගයේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ. කායික රෝග, හෘද රෝග, ස්නායු සම්බන්ධ, ඊළඟට රුධිරය සම්බන්ධ, ඇස කන නාසය සම්බන්ධ ඒ වගේ විවිධ වෛද්‍යවරු ඉන්නේ. අක්ෂි වෛද්‍යවරු. ඒ වගේ ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන චැනල් සෙන්ටර් එකක් පටන් ගන්න පුළුවන්. සමහර විට මට පටන් ගන්න පුළුවන් මම වෛද්‍යවරයෙක් නොවුනාට ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන ඒගොල්ලොත් එක්ක හවුල් ව්‍යාපාරයක් විදිහට. එතකොට කීප දෙනෙකුගේ දක්ෂතා හැකියාව ඒකරාශී කරගන්න පුළුවන් එතෙන්ද. එතකොට ඊළඟට තව වාසියක් තමයි වගකීම කිහිප දෙනෙකු අතර බෙදී යාම. වගකීම කිහිප දෙනෙකු අතර බෙදී යාම. එතකොට ඒ වගේ වාසි තියෙනවා හවුල් ව්‍යාපාරයක. ඒ වගේම තමයි හවුල් මෙතන හවුල් ව්‍යාපාරවල දකින්න තියෙන සීමා. හවුල් ව්‍යාපාරවල දකින්න තියෙන සීමා. ඒ කියන්නේ අවාසි. අවාසි. එක කාරණයක් තමයි හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම. අර තමන් යොදු මුදල විතරක් නෙමෙයි ව්‍යාපාරයේ බාහිර ණය තුරුස් ගෙවා දාන්න බැඳලා ඉන්නවා. ඒ හින්දා ඒක අවාසියක් වගකීම අසීමිත වීම. ඒක ලියන්න වගකීම අසීමිත වීම. ඊළඟට ලාභය බෙදී යාම. ලාභයක් තිබුත් ඒක බෙදලා යනවා. ඊළඟට හවුල්කරුවන් අතර මතභේද. හවුල්කරුවන් අතර මතභේද ඇතිවීමට ඇති ඉඩකඩ. හවුල්කරුවන් අතර මතභේද ඇතිවීමට ඇති ඉඩකඩ. ඒ කියන්නේ ඒක හවුල් ව්‍යාපාරයට අහිතකර අන්දමින් බලපානවා. කීප දෙනෙක්ගේ අදහස් මත වැඩ කටයුතු කරන්න ගියාම සමහර විට අර හවුලේ කැඳත් ඕනේ නැහැ කියලානේ කියන්නේ. ඒක නිසා සමහර විට හවුල් ව්‍යාපාරයේ ගැටුම් මතභේද ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක ලියන්න එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට බැඳීම. එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපය නිසා සියලුම හවුල්කරුවන් වගකීමට බැඳීම. වගකීමට බැඳීම. ඒ කියන්නේ අපි මුලදීත් කතා කරේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන කාරණේ. එතනදී එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාකලාපයේ සිසු හවුල්කරුවන්ට බලපෑමක් ඇති කරනවා.
ඊළඟට තවත් අවාසියක් ලියන්න. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. තව ලිව්ව හැකි ඉඩ තියෙනවා නම් නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම, තීරණ ගැනීමේදී ප්‍රමාදයක් නැති වීම. මොකද සාකච්ඡා කරලා හවුල්කරුවන් අතර ඉක්මනින් තීරණ ගන්න බැරි වෙනවා. එතකොට ඒ වගේ තව ගැටලු ඇති වෙන්න පුළුවන්. සීමාවන් තියෙන අයගේ අවාසි තව අපිට ගන්න පුළුවන්. හරි, එතකොට හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම. දැන් මේකත් මම ඉස්සෙල්ලත් කතා කරා සියලුම හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් ව්‍යාජ නම් වලින් පවත්වාගෙන යනවා නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනතට අනුව ලියාපදිංචි කරන්න ඕනේ. ලියාපදිංචි කිරීමේ බලධාරියා පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා එයාගේ බලතල ඒ කියන්නේ එයා තමයි සහකාර ව්‍යාපාර නාම රෙජිස්ටර්. එයාගේ බලතල ප්‍රාදේශීය ලේකම්වරයාට පවර්ලා තියෙන්නේ. එතකොට දැන් පළාත් සභා ලියාපදිංචි කිරීමේ බලධාරියා පළාත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්. හැම පළාත් සභාවකම ව්‍යාපාර නාම ප්‍රඥාප්තියක් සම්මත කරගෙන තියෙන්නේ. ඊට අනුව තමයි ලියාපදිංචි කළ යුත්තේ. එතකොට මේ ලියාපදිංචි කිරීමේ පටිපාටියත් තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියට සමානයි. දැන් ඉස්සලම කරන්න ඕනේ අර ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන ලබන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ සාමාන්‍යයෙන් අපි සමාගම් කියලා වරදව හටව ගන්න එපා. ඒ ඉල්ලුම් පත්‍රයේ තියෙන්නේ වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීම කියලා හවුල් ව්‍යාපාරයක නම් කරලා තියෙන විදිහට ඒ වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය ගන්න ඕනේ. ඒ ගන්නකොට එතන ග්‍රාම නිලධාරි වාර්තාව ගන්න ඉල්ලුම් පත්‍රයක් දෙනවා. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරි වාර්තාව ලබා ගන්නවා. එතකොට ඉල්ලුම් පත්‍රය පුරවන්න ඕනේ. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා ග්‍රාම නිලධාරි වාර්තාව ලබා ගන්න ඕනේ. ඊළඟට ඒ පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පළාත් පාලන ආයතන ව්‍යාපාර බලපත්‍ර සඳහා ඒ කියන්නේ පළාත් සභාවට ප්‍රාදේශ සභාවට ව්‍යාපාර බලපත්‍ර සඳහා ගාස්තු ගෙවා රිසිට් පතක් ලබා ගන්නවා. ඊළඟට මේවත් මේ තනි පුද්ගල ව්‍යාපාරයක් කරන්න ඕන. ඉතින් ඒ ක්‍රියාපටිපාටිම ලිව්වත් ගැටලුවක් නැහැ. මේ පළාත් පාලන ආයතනට ව්‍යාපාර බලපත්‍ර සඳහා ගාස්තු ගෙවා රිසිට් පතක් ලබා ගැනීම. සමාදාන විනිශ්චයකාරයෙකු ලවා අයදුම් පත් සහතික කරගන්න. ඒවත් අරකි කරන්න මේ 3යි 4යි නොලිවට ගැටලුවක් නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටින අතිරේක සහතික ලබා ගැනීම. දැන් සමහර විට ව්‍යාපාර ලියාපදිංචි කරන්න යනකොට තනි පුද්ගල ව්‍යාපාරවලත් මේ තියෙන මේ ඉඳ 3 4 5 නැතුණාට කමන්නේ මේ පරිසරයට බලපෑමක් ඇති විය හැකි ව්‍යාපාර සම්බන්ධයෙන් පරිසර වාර්තාව ගන්න ඕනේ. පරිසර වාර්තාව ගන්න ඕනේ. ඊළඟට දැව ව්‍යාපාරයක් වාය කරනවා නම් කියන්නේ ලී සම්බන්ධ අඩවන නිලධාරි කාර්යාලයෙන් ඒ බලපත්‍ර ගන්න ඕනේ. ඔව් කියන්නේ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය හා අලෙවිසැල් රූපලාවන්‍ය ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ කියන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ඒවා ගන්න ඕනේ. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ඒවා අලෙවි කරන රූපලාවන්‍ය ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව ගන්න ඕනේ. ඒක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ගන්න පුළුවන්. අටපෙරිකර පූජා භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් ආරම්භ කරනවා නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ලියාපදිංචි කරපු සහතික ගන්න. ඒ වගේ මේ සමහර ව්‍යාපාර ලියාපදිංචි කරනකොට මේවා බලනවා.
ඒවත් ඉදිරිපත් කරන්න ඕනේ. අපිට මේකේ අර තනි පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටිම ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊළඟට ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව සහ සම්පූර්ණ කළ අයදුම්පත් ලියාපදිංචි අදාළ ගාස්තු සමග දින 14කට පෙර ආරම්භ කළ මේ දින 14ක් යන ඉස්සලා ලියාපදිංචි කළා නැත්නම් දඩත් ගෙවන්න වෙනවා. දින 14කට ආරම්භ කළේ නම් දඩ මුදල් සමග ඒ කියන්නේ දවස් ව්‍යාපාරයක් ආරම්භ කරලා දවස් 14ක් ඇතුළත තමයි ලියාපදිංචි කරන්න ඕනේ. දඩ මුදල් සමග ප්‍රාසේලිකම් වෙත බාර දීම ප්‍රාසේලිකම් විසින් කරුණු සලකා බලා වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම කියලා ලියාගන්න. එතන ඒ ටික වැදිලා නැහැ. වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම. මේකට වෙළඳ සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම. මේකට තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පටිපාටිය මම දීලා තියෙනවා. ඒකම ලිව්වත් ගැටලුවක් නැහැ. මේ මම මේ අමතර කාරණා කීපයක් දැම්මා වැඩිපුර ප්‍රායෝගිකව අපි මේවා කරන්න යනකොට මේ වාගේ දේවල් දෙන්න ඕනේ. මේ සාමාන්‍ය සරල ක්‍රියාපටිපාටියක් තමයි දීලා තියෙන්නේ ගුරුවක් පොතේ. ඒ ගැටලුවක් නැහැ. ඒ තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටියම මේකත් ලියන්න පුළුවන්. ඔව් කියන්න. සයන් ප්‍රශ්නයක් තියෙනවද? එන්නේ මට. ඔව් එන්නේ. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නැද්ද? නෑ. අරක මේ අතක් කිස්සුවා දැක්කට ඒ නිකන්ද ඒ? හරි මේ ඔයා කියන එක මට පැහැදිලි නෑ. දැන් මේ විදිහට මේ අපිට හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කරනකොටත් ඉස්සෙල්ලා ප්‍රාසේලිකම් කාර්යාලයට ගිහිල්ලා අයදුම් පත්‍රයයි ග්‍රාම නිලධාරී වාර්තාවයි අරගෙන ඒ දෙක සම්පූර්ණ කරලා ප්‍රාසේලිකම් කාර්යාලයට අදාළ ගාස්තු ගෙවලා මේ වෙළඳ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ සහතිකය ගන්න පුළුවන්. හරි එතකොට අපි ඊළඟට කතා කරන්න කාරණය තමයි මේ හවුල් ගිවිසුමක් කියන එක. හවුල් ගිවිසුමක්. දැන් හවුල් ගිවිසුමක් කියලා කියන්නේ මේ හවුල්කරුවන් ආරම්භ කරලා පවත්වාගෙන ගිහිල්ලා මේක අවසන් කරන්න කොහොමද කියලා ඒ හවුල්කරුවන් අතර ඇති කරගන්න එකගතාවයන් තමයි හවුල් ගිවිසුමක් කියලා කියන්නේ. දැන් හසිරිත් මගෙන් ඉස්සලා ඇහුවේ අර ලාභ එහෙම බෙදාගන්න ඒ කාරණා ඔක්කොම මේකට ඇතුළත් කරලා හවුල් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්. දැන් මෙතන මෙහෙම ලියන්න. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා හවුල්කරුවන් අතර ඇති කරගන්න එකගතාවය හවුල් ගිවිසුමක් නම් වේ. නැත්නම් හවුල්කරුවන් අතර ඇති කරගන්න එකගතාවයයි. හවුල්කරුවන් අතර ඇති කරගන්න එකගතාවයයි. දැන් හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර. හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. මම ඉස්සෙල්ලත් මේක කතා කරා. පළවෙනි එක තමයි
ව්‍යංගයෙන් එහෙම නැත්නම් ඇඟවීමෙන් හැසිරීමෙන් ඒ කියන්නේ හවුල්කරුවන්ගේ හැසිරීම ක්‍රියාකාරීත්වය මගින් ඒ හවුල් ව්‍යාපාරයක් ඒගොල්ලෝ අතර තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඒගොල්ලොන්ගේ හවුල්කරුවන් ඇති කරගන්න ඒ හැසිරීම රටාව අනුව තීරණය කරනවා එතන හවුල් ව්‍යාපාරයක් තියෙනවා කියලා. බොහෝ දුරට මේවා අධිකරණයට ගියාම අධිකරණය ඒ කටයුත්ත ඒගොල්ලෝ නිරීක්ෂණය කරලා ඉවරලා මේගොල්ලෝ අතර හවුල් ගියුම් එකඟතාවයක් තිබ්බා කියලා, ඒ කියන්නේ හැසිරීම අනුව හවුල් ව්‍යාපාරයක් මෙතන තිබුණා කියලා ඒගොල්ලෝ නිගමනය කරනවා. එතකොට ඒගොල්ලෝගේ හැසිරීමෙන් අපිට ඒ කටයුතු කරපු ආකාරයෙන් ඒක හවුල් ව්‍යාපාරයක්ද නැද්ද කියලා, ඒ හවුල් ගිවිසුමක් තිබ්බා කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට පළවෙනි ක්‍රමය තමයි ව්‍යංගයෙන් ඇඟවීමෙන් එහෙම නැත්නම් හැසිරීමෙන් හවුල් ව්‍යාපාරයක් තිබ්බා කියලා අපිට ඒ කියන්නේ හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි වාචිකව. හවුල් ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යාමට එකගතාවයේ කටවචනයෙන් නැතිවීම. එතකොට ඒගොල්ලෝ ඒ හවුල්කරුවන් විසින් ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් කටවචනයෙන් එකගතා ඇති කර ගැනීම තමයි වාචික වෙන්නේ. කතා බහ කරලා අපි මෙහෙමයි ප්‍රාග්ධන යොදවන්නේ, මෙහෙමයි ලාභ බෙදාගන්නේ, එහෙම කතා කරලා ඇති කරගන්න එකගතාවය හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. තුන්වෙනි විදිහ තමයි ලිඛිතව. ඒ කියන්නේ හවුල්කරුවන් විසින් එකගූ කරුණු ඇතුළත් ලිඛිත ලේඛනයක් සකස් කරාම ඒක හවුල් ගිවිසුමක් වෙනවා. ඒතකොට හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර තමයි ව්‍යංගයෙන් එහෙම නැත්නම් ඇඟවීමෙන් වාචිකව ලිඛිතව. ඒක ආකාර තුනක් තියෙනවා. ව්‍යංගයෙන් වාචිකව ලිඛිතව හවුල් ව්‍යාපාරයක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මේ හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද කියන එක අපි කතා කළොත් එහෙම අර හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයේ ඒ කොන්දේසි අඩංගු කර සකස් කරන ලියවිල්ල. එතකොට හවුල් ඔප්පුවක් අනිවාර්යයෙන්ම ලිඛිත වෙන්න ඕන. එතකොට ඒ අනුව හවුල් ඔප්පුව ලිඛිත වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ හවුල් ගිවිසුම ලිඛිත වුණාම හවුල් ඔප්පුවක් බවට පත් වෙනවා. හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයේ කොන්දේසි අඩංගු කර සකස් කරන ලියවිල්ල තමයි හවුල් ඔප්පුව කියලා කියන්නේ. එතකොට හවුල් ගිවිසුම ලිඛිතව ඉදිරිපත් කරාම හවුල් ඔප්පුවක් බවට පත් වෙනවා. එහෙනම් මෙතන ලියන්න මේව හවුල් ඔප්පුව කියන එකට හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවයේ හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවයේ එකඟතාවයන්ගේ හවුල්කරුවන් අතර ඇති කරගනු ලබන එකඟතාවයන්ගේ කොන්දේසි අඩංගු කර සකස් කරන ලියවිල්ල. සකස් කරන ලියවිල්ලයි. ඒ අනුව හවුල් ගිවිසුම ලිඛිත වූ විට ඒ අනුව හවුල් ගිවිසුම ලිඛිත වූ විට එය හවුල් ඔප්පුව බවට පත් වේ. හවුල් ඔප්පුව බවට පත් වේ. හරි, එතකොට හවුල් ඔප්පුවකයි හවුල් ගිවිසුමකයි ඒ තියෙන අපි සම්බන්ධතාවය එහෙම නැත්නම් වෙනස්කම් අපිට කතා කරන්න පුළුවන්. හවුල් ගිවිසුම කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදාළව හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවය ඒක වාචිකව ලිඛිතව ව්‍යංගයෙන් ඇති වෙන්න පුළුවන්. එතකොට හවුල් ගිවිසුමක් ආකාර තුනකින් ඇති වෙන්න පුළුවන්. නමුත් හවුල් ඔප්පුවක්
ලිඛිතව පමණයි ඇති වෙන්නේ. එතකොට හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හවුල්කරුවන් අතර ඇති කරගන්න කොන්දේසි අඩංගු නීති අනුකූල ලියවිල්ල තමයි හවුල් ඔප්පුව කියලා කියන්නේ. ඒක ලිඛිත. හවුල් ගිවිසුමක් ආකාර තුනකින් ඇති වෙන්න පුළුවන්. හවුල් ඔප්පුවක් ඇති වෙන්නේ ලිඛිතව පමණයි. එතකොට අනිවාර්යෙන්ම හවුල් ඔප්පුවට හවුල්කරුවෝ අත්සන් කරන්නත් ඕනේ. එතකොට තමයි මේ හවුල් ගිවිසුමට ඒ ලිඛිත වුණාම ඒක හවුල්කරුවෝ අත්සන් කරාම ඔප්පුවක් බවට පත් වෙනවා. එතකොට හවුල් ඔප්පුවක තියෙන වැදගත්කම අපි කතා කරොත් එහෙම දැන් හවුල් ඔප්පුවක් තිබුණාම මෙන්න මේ වැදගත්කම් තියෙනවා. මතභේද, ගැටුම්, ආරවුල් මෙන්න මේවා ඇති වෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. එහෙනම් පළවෙනි එකට මෙහෙම ලියන්න. මතභේද, ගැටුම්, ආරවුල් ඇතිවීම, වැළකීම හෝ අඩුවීම. මතභේද, ගැටුම්, ආරවුල් ඇතිවීම, වැළකීම හෝ අඩුවීම. ඒවා හවුල් ඔප්පුව අනුව විසඳ ගන්න පුළුවන්. එතකොට ගිවිසුමේ ආකාරයට ඒවා විසඳ ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ ලියන්න හවුල් ඔප්පුවේ ඇති කොන්දේසි වලට අනුව. දෙවෙනි කාරණේ හවුල් ඔප්පුවේ ඇති කොන්දේසි වලට අනුව කටයුතු කිරීම. නිසා ව්‍යාපාර කටයුතු මැනවින් සිදුවීම. අනුකූල ව්‍යාපාර කටයුතු සර් මොකක්ද කියන්නේ? හවුල් ඔප්පුවේ ඇති කොන්දේසි වලට අනුකූලව හවුල් ඔප්පුවේ ඇති කොන්දේසි වලට අනුකූලව කටයුතු කිරීමෙන් හවුල් ව්‍යාපාරයේ කටයුතු පහසු වීම. හවුල් ව්‍යාපාරයේ කටයුතු පහසු වීම. හවුල් ව්‍යාපාරයේ කටයුතු පහසු වීම. තව කාරණයක් ලියා ගන්න. නීති ඉදිරියේ බලාත්මක කළ හැකි වීම. මේක නීති ඉදිරියට අරන් යන්න පුළුවන්. අධිකරණයට අරන් යන්න පුළුවන්. නීතිය ඉදිරියේ බලාත්මක කළ හැකි වීම. නීති ඉදිරියේ බලාත්මක කළ හැකි වීම. ඒ වගේම අවශ්‍ය නම් තව ඉඩ තියෙනවා ලියා ගන්න පුළුවන්. මේ ගැටලුව ඇති වුණාම ගිවිසුමේ ආකාරයට ක්‍රියා කරන්න පුළුවන්. ඒක ඉස්සෙල්ලා කාරණාවලත් කියුණා. ගැටලුවක් ඇති වුණාම ගිවිසුමට අනුව කටයුතු කරන්න පුළුවන්. ඒකත් එක වැදගත්කමක්. එතකොට හවුල් ඔප්පුවක වැදගත්කම. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මේ හවුල් ඔප්පුවක අවශ්‍යතාවය කියලා. හවුල් ඔප්පුවක අවශ්‍යතාවය කියලා. මේ පනතක් මගින් කියලා තියෙනවා. ඒ කියන්නේ 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව රුපියල් 18 වැඩි ප්‍රාග්ධනයක් යොදවලා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ කරන්න කියලා. එතකොට මතක තියාගන්න ඒ කාර්යය මම ලියා ගන්න දෙන්නම්. ඒක 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව රුපියල් 18 වැඩි ප්‍රාග්ධනයක් යොදවලා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් අනිවාර්යයෙන්ම ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ කළ යුතුයි කියලා කියන හින්දා මේ දැන් සාමාන්‍යයෙන් රුපියල් 18 වඩා වැඩි ප්‍රාග්ධනයක් යොදවලා තමයි රුපියල් 1000ක් කියන්නේ සුළු ගාණක්. ඒකෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බෑ. රුපියල් 18 වඩා ඒ කියන්නේ හැම වෙලේම මේ ව්‍යාපාර ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ කරන්න
මග පෙන්වලා තියෙනවා මේකෙන්. එතන ලියන්න මේ මගේ කිය නෑ එක මේ හවුල් ලොප්පුවක අවස්ථාවේ කියන තැන ලියන්න 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව වංචා වැළැක්වීමේ ආඥාපනතට අනුව රුපියල් 18 වැඩි ප්‍රාග්ධනයක් යොදා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ නම් ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ කළ යුතුය. ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ කළ යුතුය. ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ කළ යුතුය. හරි දැන් අපි බලමු හවුල් ලොප්පුවක සාමාන්‍යයෙන් ඇතුළත් වෙන්න ඕන කාරණා. හවුල් ලොප්පුවක අපි ඒකට හවුල් ව්‍යවස්ථාවලිය කියලාත් කියනවා. දැන් පළවෙනි එක තමයි මේ ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. අපිට මේ ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු දැන් මේකේ මෙතන ලියා ගන්න පළවෙනි එක ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් වෙන්න ඕන. දැන් මෙන්න මේ වගේ තොරතුරු මේ පල්ලෙහා මම ඉඳ තියලා තියෙනවා ලියන්න. ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් හා ලිපින, ව්‍යාපාරයේ ස්වභාවය, ව්‍යාපාරයේ කාල සීමාව. අන්න ඒවා ඇතුළත් වෙන්න ඕනේ. මෙතන ලියන්න ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු. ඒ යටතේ ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු, ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් හා ලිපින, ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් හා ලිපින, ව්‍යාපාරයේ ස්වභාවය, හවුල් ව්‍යාපාරයේ ස්වභාවය. ඒ කියන්නේ නිෂ්පාදන කටයුත්තක්ද, බෙදාහැරීමද, වෙළඳාමද මොන වගේ කාර්යයක්ද කියන එක. ඊළඟට හවුල් ව්‍යාපාරයේ කාල සීමාව. ඒ කියන්නේ ආරම්භ කළ දින එහෙම හවුල් ව්‍යාපාරයේ කාල සීමාව තුළ මේක පවත්වන යනවාද මේ ටික ලියන්න පුළුවන්. ව්‍යාපාරය පිළිබඳ මූලික තොරතුරු. ව්‍යාපාරයේ නම, හවුල්කරුවන්ගේ නම් හා ලිපින, ව්‍යාපාරයේ ස්වභාවය, හවුල් ව්‍යාපාරයේ කාල සීමාව. දෙවෙනි කාරණේ හැටියට ලියන්න ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ විස්තර. ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ විස්තර. එතකොට හවුල් ලොප්පුවේ ඒ ප්‍රාග්ධනය යෙදීම සම්බන්ධ තොරතුරු ඔන්න ඇතුළත් කරන්න පුළුවන්. එතකොට අපි ප්‍රාග්ධනය යොදන්නේ කොහොමද? සමසමවද නැත්නම් මොන අනුපාතයකද ඒ කියන ඒවා මේකේ ඇතුළත් කරන්න පුළුවන්. ඒක හවුල් ලොප්පුවක ඇතුළත් කරන්න පුළුවන්. ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ විස්තර. ඊළඟට ලාභ අලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳ තොරතුරු. ලාභ අලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳ තොරතුරු.
ලාභාලාභ බෙදා ගන්න ආකාරය පිළිබඳ තොරතුරු. ඊළඟ කාරණේ හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ. එලිරක් අරමුණු කියලා ලියන්න. හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ හා අරමුණු. ඒ කියන්නේ දිගු කාලයේ සහ කෙටි කාලයේදී පරමාර්ථ කියලා කියන්නේ දිගු කාලයේදී බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරගන්න. අරමුණු කියලා කියන්නේ කෙටි කාලයකදී නගා කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක. හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ හා අරමුණු. ඊළඟට හවුල්කරුවන්ගේ ගැන්ලි පිළිබඳ සීමා. හවුල්කරුවන්ගේ ගැන්ලි පිළිබඳ සීමා. හවුල්කරුවන්ගේ ගැන්ලි පිළිබඳ සීමා. ඒ කියන්නේ හවුල්කරුවෝ ගෙදර අරන් යන දේවල් සමහර ලාච්චි සල්ලි මුදල් ගැන්ලි තියෙනවා, බහන්ඩ ගෙදර අරන් යනවා බහන්ඩ ගැන්ලි තියෙනවා. ඒව සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ඊළඟට යොදව ඊළඟ ලියන්නේ ප්‍රාග්ධන පොලි හා ගැන්ලි පොලි පිළිබඳ තොරතුරු. ප්‍රාග්ධනයට පොලි, ගැනලි වලට පොලි ගෙවීම සම්බන්ධ තොරතුරු. ප්‍රාග්ධනයට පොලි හා ගැන්ලි වලට පොලි ගෙවීම සම්බන්ධ තොරතුරු. දැන් යොදවපු ප්‍රාග්ධනයට පොලියක් ගෙවනවද, ගැනලි වලට පොලියක් ගෙවනවද, මේ හා සම්බන්ධ තොරතුරු. ඊළඟට හවුල් ව්‍යාපාරය අවසන් කිරීම සම්බන්ධ කොන්දේසි. හවුල් ව්‍යාපාරය අවසන් කිරීම සම්බන්ධ කොන්දේසි. තව ඉඩ තියෙනවද මේකේ? මේ අමතර ප්‍රාග්ධන යෙදීම සම්බන්ධ කොන්දේසි වලට ඉස්සෙල්ලා තව ඉඩ තියෙනවද? මෙතන අවසානට ලිව්වේ හවුල් ව්‍යාපාරය අවසන් කිරීම පිළිබඳ කොන්දේසි. හවුල් ව්‍යාපාරය අවසන් කිරීම සම්බන්ධ කොන්දේසි. මෙතන තව ඉඩ තියෙනවද? මේ අමතර ප්‍රාග්ධනයට ඉහළින්? ඔව් සර්. එක රුලක් තියෙන්නේ? දෙකක් තියෙනවා. එහෙනම් මෙහෙම ලියන්න. හවුල් ව්‍යාපාරයේ වේතන ගෙවීම සම්බන්ධ එකඟතා. හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට මෙන්න හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට වේතන ගෙවීම සම්බන්ධ එකඟතා. ඊළඟ ලියන්න හවුල් ව්‍යාපාරයේ කළමනාකරන කටයුතු සම්බන්ධ හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සම්බන්ධ වන ආකාරය. හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සම්බන්ධ වන ආකාරය. එතකොට බලන්න මේ හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සම්බන්ධ වන ආකාරය. එතකොට මේ බලන්න හවුල් ව්‍යාපාරයේ මෙන්න මේ එකගතා අමතර ප්‍රාග්ධන යෙදීම සම්බන්ධ කොන්දේසි නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සිටින හවුල්කරුවෙකු ඉවත් යාමේදී හවුල්කරුවෙකුගේ මරණයේදී කටයුතු කරන ආකාරය බලන්න මේ හවුල් ඔප්පුවක මේ වාගේ කටයුතු ඇතුළත් කරාම ගැටලු මතභේද ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ යම්කිසි ක්‍රමානුකූලව හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්. ප්‍රශ්න අඩු වෙනවා, ගැටුම් ඇති වෙන අඩුයි. එතකොට ඉන්න මේ ආකාරයට හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. දැන් ඊළඟට හවුල් ඔප්පුව වළංගු වීමට නම් සියලුම හවුල්කරුවන් ඊට අත්සන් කර නියමිත මුද්දර ගාස්තු ගෙවා නොතාරිස්වරක ලවා සාතික කරන්න ඕනේ. දැන් අපි ඊළඟට කතා කරන දෙයට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා
ඔයාලා අපි මෙහෙම මේක උදාහරණයකින් කතා කරගමු. මේකේ ඉඩක් ඉස්සලා කොලේක ලියාගත්තත් කමන්නේ මම මේ කියන කාරණේ 34 වෙනි පිටුවේ සම්පකාර වලට ඉස්සරහා හිස්තැනක් නම් තියෙනවා. එතන ලියා ගන්නත් පුළුවන්. 34 පිටුවේට එහා පිටුවේ 35 මේ සම්පකාර තියෙනවා. එතන හිස්තැනකුත් තියෙනවා. ඒක ලියා ගන්නත් පුළුවන් මේ සිද්ධිය. දැන් හවුල් ව්‍යාපාරයක නැත්තම් කොලේක හරි ලියා ගන්න. කොලේක හරි ලියා ගන්න මේ ප්‍රශ්න හැදෙන්නේ මේ විදිහට. මම මේක පාඩමට සම්බන්ධ කරන්න. මෙහෙම අපි හිතමු මේ ශයාන් බුද්ධි මදුක මෙන්න මේ තුන්දෙනා එකතු වෙලා හවුල් ව්‍යාපාරයක් පවත්වන යනවා. එහෙනම් මෙහෙම ලියන්න. මම ඉස්සලා අපි සිද්ධිය ලියාගමු. ශයාන් බුද්ධි මදුක. ප්‍රශ්න හැදෙන්නේ මේ විදිහට. මේක ප්‍රශ්නයක් ලියා ගන්න. ශයාන් බුද්ධි මදුක හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. හවුල් ව්‍යාපාරයක් පවත්වන යති නේද? කමන්නේ මොකක් හරි හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. සිංහල භාෂාව හරි ලියා ගන්න. ප්‍රාග්ධනය ලෙස මදුක ප්‍රාග්ධන ලෙස ශයාන් ලක්ෂ 3ක් ශයාන් ලක්ෂ 3යි බුද්ධි ලක්ෂ 2යි මදුක ලක්ෂ 1යි යොදවා ඇත. ශයාන් ලක්ෂ 3යි මදුක බුද්ධි ලක්ෂ 2යි මදුක ලක්ෂ 1යි එක බැගින් යොදවා ඇත. මදුක ඊළඟ ලියන මදුක රුපියල් ලක්ෂයක ණයක් හවුල් ව්‍යාපාරයට සපයා ඇත. රුපියල් ලක්ෂයක ණයක් හවුල් ව්‍යාපාරයට සපයා ඇත. හවුල් ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු බුද්ධි විසින් මෙහෙයවයි. ශයාන් හවුල් ව්‍යාපාරයේ කටයුතු සඳහා රුපියල් 50,000ක් පෞද්ගලිකව දරා ඇත. ශයාන් හවුල් ව්‍යාපාරයේ කටයුතු සඳහා රුපියල් 50,000ක් පෞද්ගලිකව දරා ඇත. පෞද්ගලිකව දරා ඇත. හවුල් ව්‍යාපාරයේ රුපියල් ලක්ෂ 10ක ලාභයක් උපයා ඇත. රුපියල් ලක්ෂයක ලාභයක් උපයා ඇත. දැන් මේගොල්ලෝ අතර හවුල් ගිවිසුමක් නැහැ. මේගොල්ලෝ අතර හවුල් ගිවිසුමක් නැහැ. දැන් මෙන්න මේවා තමයි මේගොල්ලෝ අතර ඇති වෙලා තියෙන ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය. මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා.
මදුක වැඩි ලාභයක් ඉල්ලයි. ලියා ගන්න ප්‍රශ්නේ පළවෙනි එක මදුක වැඩි ලාභයක් ඉල්ලයි. මදුක වැඩි ලාභයක් ඉල්ලයි. දෙවෙනි ප්‍රශ්නේ ඒත් මදුකමයි. මදුක යෙදු ණයට 10%ක පොලියක් ඉල්ලයි. 10%ක පොලියක් ඉල්ලයි. හවුල් තුන්වෙනි ගැටලුව බුද්ධි කළමනාකරන කටයුතු වලින් රුපියල් 20000ක වැටුපක් ඉල්ලයි. කළමනාකරන කටයුතු වලින් කටයුතු සඳහා රුපියල් 20000ක වැටුපක් ඉල්ලයි. රුපියල් 20000ක වැටුපක් ඉල්ලයි. 4 හතරවෙනි ප්‍රශ්නේ ගැටලුව ෂෙහාන් පෞද්ගලිකව දැරූ මුදල හවුල් ව්‍යාපාරයෙන් ආපසු ඉල්ලයි. හවුල් ව්‍යාපාරයෙන් ආපසු ඉල්ලයි. දැන් ඔන්න හවුල් ගිවිසුමක් නෑ මේගොල්ලෝ අතර. හතරවෙනි ප්‍රශ්න මම ගැටලුව මම නැවත කියනවා. ෂෙහාන් පෞද්ගලික දැරූ මුදල හවුල් ව්‍යාපාරයෙන් ආපසු ඉල්ලයි. ෂෙහාන් පෞද්ගලික දැරූ මුදල හවුල් ව්‍යාපාරයෙන් ආපසු ඉල්ලයි. එතකොට දැන් මේගොල්ලෝ අතර මේ සිද්ධියේ ගැටලු හතරක් ඇති වෙලා තියෙනවා. මදුක වැඩි ලාභයක් ඉල්ලයි. යදු ඊළඟට මදුක යදු ණයට 10%ක පොලියක් ඉල්ලනවා. බුද්ධි 20000ක වැටුපක් ඉල්ලනවා. ෂෙහාන් පෞද්ගලික දැරූ මුදල හවුල් ව්‍යාපාරයෙන් ආපසු ඕන කියලා ඉල්ලනවා. එතකොට දැන් මේගොල්ලෝ අතර හවුල් ගිවිසුමක් නැහැ. දැන් මොකද කරන්නේ? මෙන්න මේ ගැටලු නිසා හවුල් ව්‍යාපාරේ ප්‍රශ්න මේගොල්ලන්ට පුළුවන් අධිකරණයට යන්න. මේගොල්ලන්ට පුළුවන් අධිකරණයට යන්න. දැන් අධිකරණයට ගියාම හවුල් ගිවිසුමක් නැත්තම් මෙන්න මේ 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ පෙරලා අධිකරණයට ගියාම 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත පෙරලා 24 වෙනි වගන්තිය බලනවා. 24 වෙනි වගන්තිය බලනවා. ඒ වගන්තිය බලලා තමයි මේගොල්ලෝ අතර ඇතිවන ගැටුම් විසඳන්නේ. මේගොල්ලෝ අතර ඇතිවන ගැටලු විසඳන්නේ. එහෙනම් බලමු අධිකරණය කොහොමද මේ ගැටලු විසඳන්නේ. මෙතන ලියා ගන්න. 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වෙනි වගන්තිය හවුල් මෙතන ලියා ගන්න. හවුල් ගිවිසුමක් ඇති කරගෙන නොමිති අවස්ථාවක හෝ 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 ගිවිසුමක් ඇති අවස්ථාවක වුවද යම් කරුණක් සම්බන්ධයෙන් එහි සඳහනක් යම් කරුණක් සම්බන්ධයෙන් එහි සඳහනක් නැති අවස්ථාවක යම් කරුණක් සම්බන්ධයෙන් එහි සඳහනක් නැති අවස්ථාවක හවුල් ව්‍යාපාරිකයන් ක්‍රියා කළ යුත්තේ 24 වෙනි වගන්තියට අනුවයි.
24 වෙනි වගන්තියට අනුව. විසිහතරෙන් වගන්තියට අනුව. දැන් අපි 24 වෙනි වගන්තියේ කාරණා මෙතන ලියාගමු. කාරණා පළවෙනි එක. දැන් ඔන්න 24 වගන්තිය පෙරලා බලනවා. එතකොට ඔයාලට අන්න අර ගිවිසුමක් නැති හින්දා අරගොල්ලෝ තුන්දෙනා අතර ඇතුණු ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා මේ අනුව බලන්න පුළුවන්. පළවෙනි කාරණේ ලියන්න හවුල් ව්‍යාපාරයේ පළවෙනි එක හවුල් ව්‍යාපාරයේ ලාභ හා අලාභ හවුල් ව්‍යාපාරයේ ලාභ හා අලාභ හවුල්කරුවන් සමානව බෙදාගත යුතු අතර හවුල් ව්‍යාපාරයේ ලාභ අලාභ හවුල්කරුවන් සමානව බෙදාගත යුතු අතර හවුල් ව්‍යාපාරය අවසන් කරන විට හවුල් ව්‍යාපාරය අවසන් කරන විට හවුල් ව්‍යාපාරය අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකමක් ඇත. අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකමක් ඇත. අවසන් කරන විට ප්‍රාග්ධනය සමානව බෙදා ගැනීමට හවුල්කරුවන්ට හිමිකමක් ඇත. දෙවෙනි කාරණේ අපි ලියාගෙන ඉඳලා අර තුන්දෙනාගේ ප්‍රශ්න විසඳගමු. දෙවෙනි කාරණේ ව්‍යාපාරය වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලික දරන වියදම් හවුල්කරුවන් පෞද්ගලිකව දරන ලද වියදම් ව්‍යාපාරය විසින් ඔවුන්ට ආපසු ගෙවිය යුතුය. ව්‍යාපාරය විසින් ඔවුන්ට ආපසු ගෙවිය යුතුය. ව්‍යාපාරය විසින් ඔවුන්ට ආපසු ගෙවිය යුතුය. තුන්වෙනි කාරණය ගිවිසගත් ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් විසින් සපයා ඇති මුදල් සඳහා නැත්නම් ණය සඳහා 5% වාර්ෂික පොලියක් හිමි වේ. 5% වාර්ෂික පොලියක් හිමි වේ. 5% වාර්ෂික පොලියක් හිමි වේ. ඊළඟ කාරණය යෙදූ ප්‍රාග්ධනය සහ මෙහෙම ලියන්න යෙදූ ප්‍රාග්ධනය සඳහා
කිසිම පොලියක් හවුල්කරුවෙකුට හිමි නොවේ. යෙදූ ප්‍රාග්ධනය සඳහා පොලියක් හවුල්කරුවන්ට හිමි නොවේ. ඊළඟ කාරණය ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා සහභාගී වීමට සෑම හවුල්කරුවෙකුටම අයිතියක් ඇත. තව එක කාරණයක් ලියන්න තියෙනවා ඉඩ ඇතිනේ. ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා සහභාගී වීමට සෑම හවුල්කරුවෙකුටම අයිතිය ඇත. ඊළඟ කාරණේ කිසිම හවුල්කරුවෙකුට තම සේවය වෙනුවෙන් වේතනයක් හිමි නොවේ. ඒ වගේම තව ඒවා මේකේ තියෙනවා. සියලුම හවුල්කරුවන්ගේ කැමැත්ත නැතිව නව හවුල්කරුවෙක් බඳවා ගන්න බෑ. හවුල් ව්‍යාපාරයේ කටයුතු සම්බන්ධයෙන් පැනනගෙන සාමාන්‍ය ගැටලුවක් නම් හවුල්කරුවන්ගේ වැඩි ඡන්දයෙන් තීරණයක් ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයේ කටයුතු, ඒ කියන්නේ අලුත් හවුල්කරුවෙක් බඳවා ගන්නවා නම්, හවුල් ව්‍යාපාරයේ විසුරු හරිනවා නම්, ඒ වගේ හවුල් ව්‍යාපාර කටයුතු වල ස්වභාවය වෙනස් කරන. ඒ කියන්නේ ඉන්න හවුල්කරුවෝ සංඛ්‍යාවට තව හවුල්කරුවෙක් බඳගත්තොත් හවුල්කරුවෝ සංඛ්‍යාව වැඩි වෙනවා. ඒතකොට ස්වභාවය වෙනස් වෙනවා. ඊළඟට හවුල්කරුවෙක් ඉවත් කරනවා. එතකොට ස්වභාවය වෙනස් වෙනවා. ඒ වගේ කාරණයකදී සියලු හවුල්කරුවන්ගේ කැමැත්තෙන් තොරව කරන්න බෑ ඒ වගේ කටයුත්තක්. ඊළඟට හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් ප්‍රධාන කාර්යාලයට ලැබිය යුතු ඕනෑම අවස්ථාවක පරීක්ෂා කිරීම පිටපත් කිරීමට සියලුම හවුල්කරුවන්ට අවසරය තියෙනවා. ඒ වගේම තමයි තව කාරණයක් ඕනනම් මේ ගැනිලි සඳහා පොලි අය කරන්න දෙන්නෙත් නැහැ. තව මෙතන ඕන ලියා ගන්න පුළුවන් ගැනිලි සඳහා පොලි හිමි නොවේ. ඔන්න 24 වගන්තිය තියෙනවා. 24 වගන්තිය තියෙනවා. දැන් ඔන්න ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ශේහාන් බුද්ධි මදුක ඒ හවුල් ව්‍යාපාරේ දැන් මදුක වැඩි ලාභයක් ඉල්ලනවා. මොකද කියලා තියෙන්නේ 24 වගන්තියේ ලාභය සමව බෙදන්න ඕනේ. ප්‍රාග්ධනය විදලා තියෙන ලක්ෂ 3 ලක්ෂ 2 ලක්ෂ ඒ ප්‍රාග්ධනයත් ව්‍යාපාරය ඉවරන කරනකොට සමානව බෙදලා දෙන්න ඕනේ. ලාභය සමානව බෙදනවා, ප්‍රාග්ධනය සමානව බෙදනවා. කරන්න දෙයක් නැහැ. මේගොල්ලෝ වැරද්ද කරලා තියෙන කිව්සුමක් නැහැ. ඒ ලිඛිත එකතාවයක් නැති හින්දා 24 වගන්තියට අනුව කටයුතු කරනවා. ලාභය සමව බෙදනවා. ව්‍යාපාර විසුරු හරිනකොට ප්‍රාග්ධනය සමානව බෙදනවා. එහෙනම් මේගොල්ලොන්ට මදුක වැඩි ලාභ ඉල්ලන්න බෑ. තුන් දෙනාටම ලාභය අර ලක්ෂ 10 ලාභය සමානව තමයි බෙදලා දෙන්නේ. ඊළඟට යදූ අමතරව යොදන මුදල් සහ ණය වලට මේක කියලා තියෙනවා. ජීවසගත ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් විසින් සපයා ඇති මුදල් සඳහා 5% පොලියක් හිමි වෙනවා. මෙයා 10%ක පොලියක් නිල්ලන්නේ. 10ක් දෙන්න බෑ. එයාට 5%ක පොලියක් ඒ ණය වලට ගෙවන්න පුළුවන්. කවුද ඒක දීලා තියෙන්නේ? මදුක මට හිතෙන විදිහට මතක ඇති විදිහට. ඊළඟට කළමනාකරණ කටයුතු වලට ඕනෑම හවුල්කරුවෙකුට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි වැටුපක් ගෙවන්න බෑ. ඒ හින්දා මදුකට එයා ඉල්ලන වැටුප ගෙවන්න බෑ. රුපියල් 20000ක වැටුපක් ඉල්ලනවා බුද්ධි ඉල්ලන්නේ. එයාට ඒක ගෙවන්න බෑ. ඊළඟට ශේහාන් පෞද්ගලික දරුවෝ මුදල් ඉල්ලනවනේ. ඒක දෙන්න පුළුවන්. ව්‍යාපාර වෙනුවෙන් හවුල්කරුවන් පෞද්ගලික දරන වියදම් ව්‍යාපාර විසින් ඔවුන්ට ආපසු ගෙවන්න පුළුවන්. අන්න ඒ වගේ හවුල්කරුවන් අතර ඇති වෙන ගිවිසුමක් නැත්තම්, ලිඛිත ගිවිසුමක් නැත්තම් 24 වෙනි ගිවිසුමක් නැත්තම් 24 වෙනි වගන්තියට අනුව තමයි කටයුතු කරන්නේ. එතකොට හවුල් ආඥා පනතේ 24 වෙනි. එතකොට අර ප්‍රශ්න
අර විදිහට විසඳන්න පුළුවන්. දැන් මම හිතනවා ඉස්සලා හසිනි අහපු ප්‍රශ්නෙටත් මේකෙන් උත්තර ලැබෙන්නේ නැති. දැන් ඒ අනුව අපිට හවුල් කරුණු අතර ලිඛිත ගිවිසුමක් නැත්නම් මේ 24 වෙනි වගන්තියේ අනුව කටයුතු කරන්න පුළුවන්. ඊළඟට මෙතන තියෙනවා ඔන්න මම මේ දැන් ගෙදර වැඩක් දෙන්නේ කේවලසම් ව්‍යාපාර හවුල් ව්‍යාපාර අතර තුලනාත්මකව සංසන්දනය කරන මේ දෙක මේක ඔයාලට කරන්න පුළුවන්. මම ඒකේ උත්තරේ මම දාන්නම්. ඊළඟට හවුල් ව්‍යාපාරයේ කිරි බලපාන අනපනත් අපි මේ කොටස අවසන් කරන්න ඉස්සෙල්ලා දැන් මේ 1890 හවුල් ව්‍යාපාර ආඥාපනත් අනිවාර්යෙන් බලපාන මේක හවුල් හැරීමේ පවත්තර යාම විසුර හැරීමට අදාළ මූලික නීති ප්‍රතිපාදන මේකේ තියෙනවා. ඊළඟට හවුල් ඔප්පුවක් නැත්තම් මොකද කරන්නේ? ඒකටත් මේ 24 වෙනි වගන්තියේ මේ ආඥාපනතෙම තියෙනවා. ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. ඊළඟට 1840 අංක 7 දරන වංචාව වැළැක්වීම ආඥාපනත රුපියල් 10ට වඩා වැඩි ප්‍රාග්ධනයක් ආරම්භ කරලා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ලිඛිත කිවිසුමක් යටතේ ආරම්භ කරන්න ඕනේ. 2007 අංක 7 දරන සමාගම් පනත තමයි කියලා තියෙන්නේ. හවුල් ව්‍යාපාරයක ඉන්න ඕනේ උපරිම සංඛ්‍යාව 20ක් තීරණය කරලා තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. අපි ඊළඟට කතා කරනවා ඒක. ඊළඟට 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත මේක මම කතා කරා කොහොමද බලපාන්නේ කියලා. ඊළඟට 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර ආඥාපනත සීමිත හවුල් ව්‍යාපාර සම්බන්ධව දැන් ශ්‍රී ලංකාවේ මෙවැනි හවුල් ව්‍යාපාර නැහැ. වගකීම සීමිත හවුල් කරුවෝ ඉන්නේ. ඒ සම්බන්ධව දැන් අපි සීමා සහිත හවුල් ව්‍යාපාර ලංකාවේ නැහැ. ඒ හවුල් ව්‍යාපාරවල වගකීම සීමිතයි. ඊළඟට හවුල් ව්‍යාපාර ලෙස බහුලව සංවිධානය වෙති ව්‍යාපාර ශේත්‍ර වෘත්තීය ව්‍යාපාර බොහෝ විට වෘත්තීය ව්‍යාපාර අසීමිත වගකීම බෙදාහැරීම සඳහා හවුල්කරුවන් ලෙස සම්බන්ධ වෙනවා. විගණන ආයතන නීතිඥ ගණකාධිකරණ වගේ ආයතනවල බොහෝ විට පටන් ගන්නේ හවුල් ව්‍යාපාර විදිහට. ඊළඟට පුද්ගල කුසලතා හා දැනුම් මත පදනම් වූ ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන්න විවිධ දක්ෂතා ඇති පුද්ගලයන් සම්බන්ධ කරගන්න ඕනේ. එවැනි ව්‍යාපාර වඩා සුසු හවුල් ව්‍යාපාර විදිහට ආරම්භ කරන උදාහරණයක් දෙලා තියෙනවා. ගොඩනැගිලි ඉදිකිරීම ව්‍යාපාරයක් සඳහා ගෘහ නිර්මාණ ශිල්පියෙක්, ඉංජිනේරුවෙක්, තක්සේරිකරුවෙක්, මිනින්දෝරුවරයෙක්, ගණකාධිකාරීවරයෙක් මෙන්න මේගොල්ලෝ හවුල් කරගත්තාම ඒ නිවාස ඉදි කරලා විකුණන එක සාර්ථකව කරන්න පුළුවන්. මොකද විවිධ දක්ෂතා තියෙන අය එතන එකට ඒක රාශි කරගන්න නිසා. හරි එහෙනම් අපි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් එපමණයි කතා කරන්නේ.